ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක. ස්වර්ග රාජ්‍ය ලං වී ඇතැයි දේශනා කරන්න. රෝගීන් සුව කරන්න. මලවුන් නැගිටවන්න. ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. යකුන් දුරු කරන්න. ඔබ නොමිලේ ලැබුවහුය නොමිලේ දෙන්න. ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹකාසි හෝ ගෙන නොයන්න. ගමන් මල්ලක්වත් කමිස දෙකක්වත් වහන් සඟලක්වත් සැර ඇටියක්වත් සපයා නොගන්න. මද සේවකයාට අවශ්‍යදී ඔහු ලැබිය යුතුය. ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන නික්ම යනතුරු එහිම නැවතී ඉන්න. ගෙදරකට ඇතුළු වන විට යට සුබ පතන්න. ගෙයි වැසියෝ සුදුසු අය නම් ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේවා. එහෙත් නොසුදුසු නම් ඔබගේ ඒ සුබ පැතුම යළිත් ඔබ වෙත පැමිණේවා. කවරෙකුවද ඔබ පිළිගන්නේවත් ඔබගේ වචන අසන්නේවත් නැත්නම් ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල ඔබේ පාද වලින් දූවිලි ගසා දමන්න. සැබවින්ම මම ඔබට කියමි. දේව විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමෝරා රටට සහනය ලැබෙන්නේය. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. උන්වහන්සේගේ වචනය දෙමුවහත් කඩුවක් වගේ කියලා කියනවා. දෙමුවහත් කඩුවක් වගේ කියලා. සිතේ සිතුවිලි අරමුණු විමසන වචනයක්. අපි හිබ්‍රූ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ දකිනවා මේ වචනය. උන්වහන්සේගේ වචනය දෙමුහත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා. ඒතර සමහර වෙලාවට අපි ජස්ටිෆයි කරගෙන ඉන්න දේවල්, අපි සාධාරණීකරණය කරගෙන ඉන්න දේවල්, ඒක මෙච්චර කාල වැරදිද කියලා හිතා ගන්න බැරි දේවල් දේව වචනයත් එක්ක ගනුදෙනු කරද්දී අපේ සිත එතකොට කවදාවත් වැරදි කියලා හිතෙන්නේ නැති දේ වැරදි විදියට අපිට පේනවා. It's like a double-edged sword. ඒ කියන්නේ ඒ සිතේ සිතුවිලි අරමුණු විමසනවා. අපි බලන්න වචනය අපි කියමු දෙවියන් වහන්සේගේ වචනය. You can repeat after me. මට පස්සේ කියන්න. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය ක්‍රියාශීලීය දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. ආත්මය ප්‍රාණයෙන්ද සන්ධි ඇට මිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය. පුතේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක මාරු කරගන්න. සුදු බෑග්ග්‍රවුන්ඩ් එක පේන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒ වචනය සිතේ සිතුවිලි අරමුණු විමසනවා. එතකොට අපේ ජීවිතේ මම වරදක්ද මම හරිද කියන එක මනින ක්‍රයිටීරියන් එක ඒ මිනුම් දණ්ඩ අපි ලෝකයේ අල්ලපු ගෙදර එක්කෙනාවත් ටීවී එකේ ඩ්‍රාමා එකේ ඉන්න කෙනෙක්වත් ඔෆිස් එකේ වෙන විදියකට නෙමෙයි මගේ ප්‍රමාණය. ඒතර ඔබ මම මනින්නට ඕනේ ජීවිතය මෙෂ කරගන්නට ඕනේ ජීවිතය විශ්ලේෂණය කරගන්නට ඕනේ උන්වහන්සේගේ වචනයත් එක්ක. ඒකයි ඒ වචනය චැලෙන්ජ් කරන්නට ඕනේ. දෙමුහත් කඩුවක් වගේ. ඒක මොකද ජෙරමියා පොතේ උන්වහන්සේ 17 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා 9 වෙනි වගන්තියේ ජෙරමියා 17 9 වෙනි වගන්තියේ බලන්න උන්වහන්සේගේ වචනය උන්වහන්සේ කතා කරලා කියනවා මොකක්ද සිතතරම් කපටි වෙන කිසිම දෙයක් නැහැ. සිත කපටි අන් කිසිවකට වඩා අපි හැමෝම කියමු. මම වද දෙනවනේ කමක් නැහැ. අන් කිසිවකට වඩා සිත කපටිය කියන්නේ හැම අතින්ම එය දූෂණය වී ඇත. මගේ ආදර ප්‍රේමාදෙනි සිතට තරම් අපි රැවටෙන්නේ නැහැ වෙන කිසිම දෙයකට. එතකොට අපිම රැවටෙනවා සිතුවිලි වලට. අපි හිතනවා මේක හරි කියලා. නමුත් ඒක ඇත්තටම හරිද කියන එකේ ප්‍රශ්නයක්. මටම රැවටිලා. ගොඩාක් වෙලාවට. ඉතින් ඒ තැනදී ඒ රැවටිච්ච තැන විමසන්නේ උන්වහන්සේගේ වචනය. ඒකයි ඒ වචනයත් එක්ක ගැඹුරු ගනුදෙනුවක් අපිට තියෙන්නට ඕනේ. ඒ වචනයත් එක්ක අපි ඩීල් කරන්නට ඕනේ. ඒ වචනය මගේ ඇතුළට ගිහිල්ලා මගේ සිතුවිලි අරමුණු විමසන්නට ඕනේ. ඒක හරි සියුම් විදියට ඔබගේ මගේ ජීවිතයේ අත්දැකීමක් වෙන්නට ඕනේ.
එනිසා තමයි අද වචනයත් එක්ක අපි ගනුදෙනු කරන්නේ. ඒ වචනය ස්වාමින් වහන්සේගේ වචනය වෙද්දී මගේ ආදර ප්‍රේමාන්තනි ඔබගේ ජීවිතයේ ඔබට හිතා ගන්න බැරි විදියට ඒ වචනය ඔබගේ අස්සෙන් මුල්ලෙන් ගිහිල්ලා සන්ධි ඇට මිදුළු වලින් වෙන් කරන තරම් විනිවිද යනවා කියලා කියනවා. ඒ තරම් සියුම් තැන් වලින් ඒ වචනය ඔබව විමසීමට ලක් කරනවා. එනිසා තමයි අද දවසේ ඒ කියන්නේ අපිටම රැවටිච්ච තැනක අපි නපුරා කියන්නේ උගේ කපටි උපාය මායම් රසක් තියන උට අපිව හැමතිස්සෙම ගොරවන සිංහෙක් වගේ ඔබ දුවනවා හැමතිස්සෙම දෙක ජුවාම් දෙක පේදුරු 8 වෙනි පරිච්ඡේදය 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය දෙක පේදුරු 5 8 උන්වහන්සේගේ වචනය බලන්න. කියන්නේ සාතන්ගේ විදිය සාතන් ඔබව මාව අහු කරගන්නට යන විදියක් තියෙනවා මගේ ආදර ප්‍රේමාන්තයනේ. 1 පේදුරු 5 8 1 පේදුරු 5 8 මං කියවම පස්සේ කියන්නේ සිහිසන් ඇතිව අවදිව ඉන්න ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලගම් දෝ හොයි සොයමින් ඔබ ඇවිදින්නේය. ඒ කියන්නේ උඩ තියනවා ඉවක් උඩ තියනවා ගොදුරක්. ඒ ගොදුර අල්ල ගන්න ඌ හරි සියුම් විදිහට ඔබගේ මගේ ජීවිතේ පසුපස්ස එනවා. ඒකයි අපි දකින්නේ ජෝම් ලුක්තුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය. ලුක්තුමාගේ සුවිශේෂයේ 4 13 වෙනි වගන්තිය. බලන්න ඒ ජේසුවත් අහු කරගන්න යක්ෂයා ආවයින් පස්සේ ජේසුවත් අහු කරගන්න ඒ කියන්නේ ටාගට් කරගෙන ඉඳලා බලාගෙන ඉඳලයි එතන වෙන්නේ. බලන්න ඒ යක්ෂයා ජේසුගෙන් අයින් වෙලා යන්නේ කොහමද? යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා සුදුසු අවස්ථාවක් යලිත් එළඹෙන තුරු උන්වහන්සේ අතහැර ගියේ. ඒ කියන්නේ ජේසුට එහෙමනම් ඔබට මට මොනවා වේද මගේ ප්‍රමාණය? ඒ කියන්නේ අපිට ෆුල් කැෂුවලි ශාමාරයි මරු පාවි ඉන්න පුළුවන් දෙයක් නැහැ. We have to be vigilant. අපි හැම තිස්සෙම අවදියෙන් ඉන්නට ඕනේ. ගොරවන සිංහෙක් වගේ ඌ ඉන්නවා නම් මගේ ප්‍රමාණතනේ ගොරවන සිංහෙක් වගේ ඉන්නවා නම් දැන් හිතන්න පල්ලියේ කොරෝනා වලට අපි කොච්චර බයයිද? තේරුණාද කියන එක? දැන් කොරෝනා ඒ කියන්නේ මගේ ප්‍රමාණයෙන් ඒක තාම එච්චර බය වෙලා නැහැ. මුකුත් නැහැ වගේ තමයි අපි ඉන්නේ. දැන් ඒකට කොච්චර පරිස්සම් වෙනවද? හිතන්න සිංහෙක් ඉන්නවා කියලා. දැන් ඔබ චර්ච් ප්‍රෙමිසස් වල සිංහෙක් ඇංගිලා ඉන්නවා. ඔබ කොහොමද එන්නේ? තේරුණාද කියන එක? දැන් හරි ෂෆෑන් හායි. ඔබ එනවද? මගේ ප්‍රමාණතනේ. ඒ කියන්නේ විචලන ඉන්න වෙනවා. කොයි වෙලාවෙ පණින්න නැහැ. ඒ වගේ ඔබගේ ජීවිතයේ යක්ෂයා මොන විදියට ඔබව අහු කරගන්න එයිද කියන එක අපි දන්නේ නැහැ මගේ ප්‍රමාණතනේ. එකයි මතේතුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 2 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ. ඒ කියන්නේ උගේ විදිය බලන්න. ඌ හරි කපටි. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ අඩුව ඔබගේ ජීවිතයේ හිස් තැන ඔබගේ ජීවිතයේ ඌ ටාගට් කරගෙන ඉන්නවා. ඌ ඉව අල්ලගෙන ටාගට් කරගෙන ඉන්නවා. ඒ බලන්න දැන් මොකද වෙන්නේ? දහවල් 40ක්ද හැමෝම කියන්නේ. රෑ 40ක්ද නිරාහාරව උන් පසු උන්වහන්සේට සාගිනි ඇතිවිය. ඒ කියන්නේ එතකන් එයා හිටියා. දවල් 40ක් රෑ 40ක් යක්ෂයා බලාගෙන හිටියා සාගිනි ඇති වෙනකම්ම. ඊට පස්සේ එයා දැනගත්තා ජේසුට බඩගිනි appropriate time නියම ගැලපෙන වෙලාව කපටි විදිහට ළඟට යන්න. වචනේ ගන්න. මොකද වෙන්නේ? එවිට පරීක්ෂාකාරයා කියන්න. මොන විටද? එවිට. තේරුණාද කියන එක? ඒ කියන්නේ එතකොට තමයි එයා ළඟට එන්නේ. පරීක්ෂාකාරයා උන්වහන්සේ වෙත අවුත් කියන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි පාන් ගෙඩි වන්න අනකල මැනවයි කිය. තේරුණාද කියලා? එතකොට දැන් නීඩ් එකක් අවශ්‍යතාවයක් හිස්තැනක් අඩුවක් දකිද්දී යකා එතනට ඇවිල්ලා උගාව නැහැ පාන්. තේරුණාද කියන එක? උගාව ඌට කොහෙද උත්තර තියෙන්නේ? උගාව නැහැ උත්තර. උගාව තියෙන බිත්තර. තේරුණාද කියන එක? උගාව උත්තර කොහෙද තියෙන්නේ? එයා ගෙනල්ලා දෙනවා ගල් ගෙඩි පෙන්නලා කියනවා පාන් ගෙඩි කරගන්න කියලා.
අපි තමයි පාන් කරගන්න ඕනේ. උදෙනේ ගල් මතක තියාගන්න. ඒ කියන්නේ අපි උත්තරයක් නැති දෙයක් උත්තරයක් කරගන්නවා. එයා ගාව නැහැ උත්තර. ඒ නිසා අපි තමු හස්බන්ඩ්ගේ ප්‍රශ්නයක් නම් වයිෆ්ගේ ප්‍රශ්නයක් නම් මොකද වෙන්නේ? ඒ වෙනුවට ඔබට උත්තරයක් ගෙනත් දෙනවා. ඒක අපි උත්තරයක් කරගන්නවා. ඒක අපි කරගන්න දෙයක්. ඒක උන්වහන්සේ දෙන දෙයක් නෙමෙයි. ස්වර්ගෙන් දෙන ලද දෙයක් මිස මිනිස්යර වෙන කිසි දෙයක් අයිති නෑ මගේ ප්‍රමාන්තනේ. ඒ නිසා බලන්න ඒක උන්වහන්සේ කතා කරලා කියනවා ජෝන් 3 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය. ජෝන් 3 28 වෙනි වගන්තියේ කතා කරලා කියනවා ස්නාපක ජෝන් තුමා කතා කරලා කියනවා ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නොහැකිය. එතන ඌව කරා මොකද්ද කරන්නේ? අපේ ජීවිතේ අඩුව, අපේ ජීවිතේ හිස්තැන, ඒකේ පර්පස් එකක් තියෙනවා. ජේසුස් පාලු කරේ කුසගින්නේ ඉන්නේ පර්පස් එකක් තියෙනවා, අරමුණක් තියෙනවා. මොකද කරන්නේ? ඒ අරමුණ අච්චාරු කරනවා, ඒක පටලවනවා, මොකක් හරි ගල් ගෙඩියක් ගෙනත් දීලා අපි ඒක උත්තරයක් කරගන්නවා. අපි දමු බාහිර බිරිඳගේ ප්‍රශ්නයක්, සම්පුරුෂයාගේ ප්‍රශ්නයක්, ගෙදර ප්‍රශ්නයක්. ඒතකොට ඒ ප්‍රශ්නය තුල අපි යන්නේ නැතිව ඌ මොකද කරන්නේ? ඌ වෙන අනියම් සම්බන්ධයක් ගේනවා. ඉල්ලීගල් රිලේෂන්ෂිප් එකක්. එහෙම නැත්නම් ක්ලබින් යනවා. එහෙම නැත්නම් වෙන තැනක යනවා. එහෙම නැත්නම් බොන්න යනවා. අපි නැත්නම් වෙන අසභ්‍ය දෙයකට වැටෙනවා. ඒ කියන්නේ අපි ඒ උත්තරය නොවන දේ උත්තරයක් කරගන්නවා මගේ ප්‍රමාන්තේ. ඒ වෙනකම් බලාගෙන ඉන්නවා ඔබගේ ජීවිතේ. ඒ වෙනකම් බලාගෙන ඉන්නවා මගේ ප්‍රමාන්තේනේ. ඒ නිසා තමයි අපි අවදිව ඉන්නට ඕනේ. විශේෂයෙන් අපි තියෙනකොට නෙමෙයි. අපේ ජීවිතේ ප්‍රශ්නවලදී, අපේ ජීවිතේ අරගලවලදී, අපේ ජීවිතේ හිස්තැනේදී අපිට රිදෙද්දි මගේ ප්‍රමාන්තේනේ. හරියට තුවාලයක් පැලුවයින් පස්සේ ඒ ඔපරේෂන් එක කරන්න ඒක විවර කරයින් පස්සේ තමයි විස බීජ වැටෙන්න දෙන්න හොඳ නැත්තේ. එවගේ ඌ ඇවිල්ලා එතන යක්ෂය ඇවිල්ලා හරි කප්පටි විදියට ඒක ඉන්ෆෙක්ට් කරන්න ඒක පටලවන්න හැමතිස්සෙම බලාගෙන ඉන්නවා. ඒ නිසා තමයි අපි යන විදිය කෙනෙක්ට හිතනවා නම් I'm completely okay, I'm perfect. You are in danger. කෙනෙක් හිතනවා නම් මගේ ජීවිතේ ඔක්කොම හරි. That spiritual confidence. අධ්‍යාත්මික ස්ථාවරභාවය. ඔබට දැනෙන්නේ නැත්නම් ඔබ වැරදි නෑ වැරදි කියලා. ඔබට දැනෙන්නේ නැත්නම් තව ඔබට දියුණු වෙන්න ඕනේ. තව මේක වෙනස් වෙන්න ඕනේ. Be perfect as your heavenly Father is perfect. කෙනෙක් කියනවා නම් දැන් ඔක්කොම හරි කියලා. I'm done, I'm okay. You are spiritually, you have spiritually leprosy. Spiritual leprosy. ඔබට අධ්‍යාත්මික ලාදුරු මගේ ප්‍රමාන්තේ. කෙනෙක් කියනවා නම් I'm completely okay. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම හරි කියලා. ඔබට අධ්‍යාත්මික ලාදුරු. අද උනාසි කතා කරලා කියන ගෝලයන්ට ඔබ ගිහිල්ලා ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. මයික්‍රෝබැක්ටීරියම් ලෙප්‍රේ කියන බැක්ටීරියාව තමයි මගේ ප්‍රමාන්තේ සීතල තැන්වල තම්පත් වෙලා ඊට පස්සේ දැනෙන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට අපි හිර වෙලා ඒ තැන්වල. එනිසා තමයි වචනය අපිට ඕනේ. We have to deal with the word. අපි වචනයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මම හිතනවා මේක හරි කියලා. හැබැයි හිතන දේ නෙමෙයි. සිත තරම් කපටි වෙන කිසිම දෙයක් නැහැ. එනිසා තමයි ඒ වචනය අර දේවස්ථානයේ ඉස්සරහට ගිය පරිසීවරයා වගේ මගේ ප්‍රමාන්තේ දෙවියන් වහන්සේ දෙස බලලා මම මෙහෙම කරා. මම 10% දෙනවා. මම අර්ග කරනවා. මම පල්ලි අර්ග හැදුවා. මම මෙතන මේ සොසයිටි එකේ ඉන්නවා. හරි ආඩම්බරෙන් කියන යාඥා වුණාසේ යන්නේ. අය කැමියෙක් වගේ. මෙනා කුල්පා මෙනා මක්සිමා කුල්පා. මගේ බිරිඳගේ නෙමෙයි ප්‍රශ්නය. මගේ ප්‍රශ්නය. මගේ හස්බන්ඩ්ගේ නෙමෙයි ප්‍රශ්නය. මගේ ප්‍රශ්නය. It's my problem, Lord. මගේ අඩුවක්. එතනට ජේසුස් හරි මාදරේ. එනිසා තමයි ඒ වචනය ඔබව මුරුදු කරන්නට ඕනේ. ඒ වචනය ඔබව මම වැරදි කියන තැනකට ගේන්නට ඕනේ. ඒ වචනය ඒ වැරදි කියන තැනකට ගෙනල්ලා ඔබගේ ජීවිතේ මගේ ප්‍රමාන්තේනි කන්ඩෙම් කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න නෙමෙයි. ඒ තැන තමයි උන්වහන්සේගේ ආදරය ඔබට අයිති වෙන්නේ. උන්වහන්සේගේ ආදරය, ඒ කියන්නේ ඒ ආදරය දැනෙන්නේ මගේ ප්‍රමාන්තේනි ඔබ මම හරි කියන තලයේදී නෙමෙයි. මම වැරදි මගේ මෙතන අඩුව වුණා කියන තැනත් එක්ක. ඒකයි ලුක්ත මගේ සුවිශේෂයේ
7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ හරි දයාබරව අපිට කතා කරලා කියනවා. ලූක 7 වෙනි පරිච්ඡේදයේ බලන්න පෞකාර ස්ත්‍රියට උන්වහන්සේ කතා කරන දේ 47 වෙනි වගන්තිය. ලූක 7:47 මං කොහොම පස්සේ කියන්නේ. එබැවින් මම ඔබට කියමි. කියන්නේ. ඇගේ බොහෝ වූ පව් 47 කමා කරන ලද බව ඈ මට දැක් වූ ඇගේ ඉමහත් ප්‍රේමයෙන් ඔප්පු වේ. එහෙත් යමෙකුට ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද? ඔහු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇතැයි වදාළසේක. කෙනෙක්ට අඩුවෙන් වැරදි කියලා දැනුනොත්, අඩුවෙන් සමාව ලැබුණයි කියලා දැනුනොත් එයා අඩුවෙන් ආදරය කරන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි, මගේ ආදර ප්‍රේමාන්තයනි, ඔබට දැනෙන්නට ඕනේ මම මහා කාලකන්ණි පව්කාරයෙක්. ජේසු මට මෙච්චර දේවල් දීලා මම මොනවද කරන්නේ? ඒක ඔබට දැනෙන වෙලාවේ ජේසු ගාවට යද්දී කවදාවත් ස්වාමින් වහන්සේ ඔබව අප්පිරියා කරන්නේ නැහැ. උඩඟු සිත ඇත්තන් පහළ දානවා. He will crush the pride. Embrace the humble. ඒ ස්වාමීන් වහන්සේගේ විදිය මගේ ප්‍රේමාන්තයනි. එනිසා අද ආවේ අපේ පුරාචේරුව කියන්න නෙමෙයි. We have come today not to boast about ourselves. Never. To accept that I am wrong. මම වැරදි කෙනෙක් පිළිගන්න. ඒ වචනය අපිට උදව් වෙයි. අය බොහෝ කමා කරනු ලැබුවා. බොහෝ සමාව ලැබුවා. එතකොට බොහෝ සෙයින් ආදරය කරනවා. Peter thought he is the man. පේදුරුතුමා හිතුවා එයා තමයි මිනිස්සයා කියලා. පොර කියලා. I will never leave you, my Lord. I'm Peter, you know. I'm Peter අයියා. කවදාවත් ඔබ වහන්සේව දාලා යන්නේ. John, you පොඩි එකා. එයා ගැන ෂුවර් නෑ. Thomas, father of doubt. සකේ මාමා. එයා ෂුවර් නෑ. Judas, පල් හොරා. මම I will never, my Lord. I'm Peter, you know. ජේසුස් කිව්වා කුකුලා තුන් පාර හඬලා ඉස්සෙල්ලා. මම පාවා දන්නේ නැහැ කියනවා. මම කවදාවත් නෑ දන්නේ නැහැ කියලා කියනවා. ප්‍රතික්ෂේප කරනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, ජේසු එතනට ආව අතෑරියා. එතනට අතෑරලා එයා පාවා දුන්න දන්නේ නැහැ කියලා කිව්වා. ඒ වෙලාවේ එයාව බින්දුවට වැටුණා. එතකොට එයා ඇඬුවේ. He cried aloud. කෑ ගහලා ඇඬුවා. මතේ තුමාගේ සුවිශේෂ කියනවා. ජේසුගේ ආදරය එතන හොයාගෙන යනවා. ඒකයි ජේසුගේ ආදරය එතනට හොයාගෙන එන්නේ මාගේ ලුක්තුම ජෝන් තුමාගේ 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. ඒ දාලා ගිය පේදුරු හැම දෙයක්ම දාලා පේදුරු තිබේරියස් මොහොතට යනවා ආයි මාළු අල්ලන්න. He went to Tiberias and started fishing again. ජේසු එතනට යනවා තකහනේ. He just went because of him. ජේසු එතනට ඇවිල්ලා අහන්නේ මොකක්ද? ඔවුන් ආහාර වැළඳූ පසු හැමෝම කියන්නේ. මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමුන් පේදුරුට කතා කොට ජොහන්ගේ පුත්‍ර වූ සීමුන් මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්න ඉදයි යසුසේක. එකමුද අහන්නේ අනිත් අයට වඩා ඔබ මට ආදරයි. Do you love me more than others do? Seemingly it's a very childish question. නිකන් බාලාංශ ප්‍රශ්නයක් වගේ. හැබැයි ජේසුස් කියනවා වැඩියෙන් සමාව ලැබපු කෙනා වැඩියෙන් ආදරය කරනවා. පේදුරුට ඒ සමාව දැනුණා. ඒ සමාව දැනුණයින් පස්සේ තමයි පේදුරු යන්නේ. ජේසුස් කියනවා මම ආදරේ මගේ ස්වාමීනි හැමෝටම වඩා. ඇයි අනිත් හැමෝටම වඩා වැඩියම පව් කරේ ජුදාස් මැරිලා. ඊට වඩා පව් කරේ ජුදාස් පස්සේ පව් කරේ පේදුරු. ජේසුස් එතනට ඇවිල්ලා අහනවා you love me more than others do. මගේ ආදර ප්‍රේමාන්තයනි,
ජේසු ඒ බිඳුණු සිතට ආදරේ. He will love the broken heart always. ඒක අද දවසේ අපේ ජීවිතය අපේ ස්වාමින් වහන්සේ ගාවට ඒ අත්අරගෙන යන්නේ. ඒක ඇවිල්ලා බය කරලා අපායේ ගින්දර යක්ෂයාගේ දත් තෙරනවාද කියන දඬුවම punishment wrath of God අම්මෝ ඒක බය වෙලා එහෙම එකක් නෙමෙයි. You see the love of God. ජේසුගේ ආදරේ ඉස්සරහා මම මොකෙද්ද කියලා හිතෙද්දී එච්චර මට ආදරේ තියෙද්දී මම ඇයි එහෙම කරේ කියලා හිතෙද්දී දයාදික මනස්ථාපනයක් ඇති වෙනවා. That's true repentance. බයාදික මනස්ථාපනයක් නෙමෙයි. දයාදික මනස්ථාපනය. බය නිසා අපි දේවල් කරන්නේ නැහැ සමහර වෙලාවට. බයත් එක්ක නොකරන එක ලේසි. There's no inner conversion. ඇතුලේ වෙනසක් නැහැ. බය නිසා කරන්නේ නැහැ. හැබැයි බය නැති වුණොත් ඔබ ඒ දේ කරනවා. ටීචර් ක්ලාස් රූම් එකට ඇවිල්ලා ස්ට්‍රික්ට් ටීචර් කෙනෙක් ඇවිල්ලා ක්ලාස් රූම් එකේ හිටගත්ත ගමම ළමයි well disciplined children බෝඩ් එකේ ලියන්න අනිත් පැත්ත හැරිච්ච ගමන්ම ආයි බලපු ගමන් well disciplined children බය අධික මනස්ථාපනය වගේ because we fear things අවුවේ කියලා බයයි අපායට බයයි ඒක නෙමෙයි. You look at the love of God but ජේසුගේ ආදරය දිහා බලනවා. ජේසුගේ ආදරය දිහා බලද්දී ඒකයි පේතුරු ගාවට ඇවිල්ලා අහන්නේ හැමෝටම වඩා මට ආදරෙයිද? මගේ ආදර ප්‍රේමාන්තයනේ it's such a nice spiritual coincidence today. හරිම ලස්සන අහඹු සිදුවීමක් අධ්‍යාත්මික අහඹු සිදුවීමක් අද අපි මනස්ථාපනය කියන දාසේ තියෙන පළවෙනි කියවීම. හොසියා පොතේ 11 වෙනි පරිච්ඡේදය. හොසියා 11 වෙනි පරිච්ඡේදය. හොසියා දිවැසිවරයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් එකක්. දෙවියන් වහන්සේ එයාට මැරි කරන්න කියලා කියන්නේ ගොමෙරා කියන ප්‍රොස්ටිටියුට්ව. ගණිකාවව තමයි මැරි කරන්න කියන ගොමෙරා කියන. ඊට පස්සේ මොකද වෙන්නේ? හොසියා මේ මිනිස්යාව මේ ප්‍රොස්ටිටියුට් මැරි කරලා මහා කට්ටක් කන්නේ. හොසියා නයිට් ඩියුටි ගිය ගමන්ම ගොමෙරා වෙන කොහේ හරි යනවා. හොසියා ගෙදර එන්න පරක්කු වෙච්ච ගමන්ම තව අවිශ්වාසවන්ත වෙනවා. මගේ ප්‍රේමවන්තයනි එයාට විශ්වාසවන්ත වෙන්න බෑ. ආයි හොසියා ගිහලා සමාව දීලා ආයි ගෙනවා. පොඩ්ඩම් පොඩි මිස්ටේක් එකක් වෙච්ච ගමන්ම අවුට් ස්ටේෂන් ගිය ගමන්ම ආයි කෝල් කරනවා. තේරුණාද කියන එක? ඉතින් මේක මහා වදයක් හොසියාට. දෙවනාසේ කියනවා. ඔය වගේම තමයි මම ඊශ්‍රායල් මට කරන්නේ. They are so unfaithful to me. Apostasy and adultery are connected. මගේ ප්‍රේමාන්තයනි ඉතින් එහෙම පසුබිමක දෙවියන් වහන්සේ තේරුම් කරලා දෙනවා මම කොච්චර ඔබට ආදරෙයිද කොච්චර දයාබරයිද 11 වෙනි වගන්ති පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය හොසියා 11:1 ඊශ්‍රායල් කියන්නේ බාලවියේදී මම ඔහුට ප්‍රේම කළෙමි මා පුත් ඔහු මිසරයෙන් කැඳවා ගතිමි මා ඔවුන් පුතෙකුසේ සලකන්න ඔහු වඩ වඩා මට පිටුපා යන්න ගියේය. මගේ ආදර ප්‍රේමාන්තයනි පුතෙක් වගේ ආදරය කරන්න අපි තවත් තාත්තගෙන් ඈතටම ගියා. වචනේ තියාගන්න. ඈතටම ගියා. ඔහු බාල් දේවතාවන්ට පූජා කළ කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ. ඒ කියන්නේ උන්වහන්සේව දැනෙන්නේ නැතිකොට උන්වහන්සේ උත්තර දෙන්නේ නැතිකොට අපි අපේ උත්තර හදාගත්තා. අපි අපේ කම්ෆර්ට් සෝන්ස් හදාගත්තා. අපිට සුඛිත මුදිත තැන් හදාගත්තා. උන්වහන්සේගෙන් ඈතට වුණා. මගේ ආදර ප්‍රේමාන්තයනි හැබැයි උන්වහන්සේ කියනවා ඔබ මාව අරගෙන ආවේ ඔබ මාව ගොඩ නැගුවේ උන්වහන්සේ. ඒකයි වචනේ කතා කරලා කියන්නේ එප්‍රායිම් සෙනගට ඇවිදින්න ඉගැන්නුවේ මමය. දෑතින් ඔවුන් වඩාගත්තේ මමය. ඒත් මා ඔවුන් රැකබලා ගත් බව ඔහු නොදැන සිටියෝය.
දෙවියන් වහන්සේ පෙනුන්නේ අපිට. අපිට පේන උත්තරත් එක්කයි අපි ගනුදෙනු කරේ. උන්වහන්සේව දැක්කේ නැහැ අපි. මගේ ආදර ප්‍රේමාන්තයනි, එතන ස්වාමින් වහන්සේ අද මහා හදවතේ වේදනාවකින් ඔබට කතා කරනවා. ඒ කියන්නේ ඔබ කරන දේවල් ගොඩාක් ඇති. හැබැයි උන්වහන්සේ අද එළිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ දෙවනි වගන්තියේ කතා කරලා කියනවා. එළිදරව් උන්වහන්සේ කතා කරලා කියනවා දෙවනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය එළිදරව් 2:4 උන්වහන්සේ ඔබට මට කතා කරලා කියන වචන බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා එහෙත් ඔබට විරුද්ධව කියන්නේ එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒ මුලින් තිබ්බ ආදරය අපේ ගැලවිලා ගිලිහිලා ගිහිල්ලා. ඒ ආදර අපිට නැහැ. ජේසුට තිබ්බ මගේ ඒ දාබර ඒ කිට්ටුකම අද නැහැ. අපි උන්වහන්සේගෙන් ඈතට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය ඔබ අද ඔබට මගේ ගාව නැහැ කියලා. එළිදරව් පොතේ තියාගන්න. ඊට පස්සේ වචනය ගන්න. ඔබ වැටී සිටින්නේ කෙතරම් උස් තැනකින්දැයි සිහියටගෙන මනස්ථාපනය වන්න. මුලින් කළ ක්‍රියා නැවත කරන්න. එසේ නොකළොත් මනස්ථාපනය නොවුනොත් මම ඔබ වෙත පැමිණ ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒ ආදරයෙන් අපි ඈතට ගිය නිසා, ඒ ආදරයෙන් අපි ගිලිහිලා ගිය නිසා අපේ ජීවිතේ අපට රිදෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ අද ඔබට දයාබරව ආරාධනා කරනවා. දයාබරව ඔබට ආරාධනා කරනවා. ඒ ආදරය අයිති කරගන්න. ඔබගේ ජීවිතයේ උන්වහන්සේ කවදාවත් ඔබට ආදරය නොකර ඉන්න උන්වහන්සේට බෑ මගේ ප්‍රේමාන්තනි. ඒ ආදරය අයිති කරගන්න, ඒ ආදරය තුල රැඳෙන්න උන්වහන්සේ අද ඔබව මාව කැඳවනවා. 4 වෙනි හොසියා 11 4 වෙනි වගන්තිය අපි හැමෝම කියවනවා. දයාවේ රැහන් වලින්ද කියන්න ප්‍රේමයේ බැමි වලින්ද මම ඔවුන්ට මඟ පෙන්වමි. ලදරුවෙකු ඔසවනසේ මම ඔවුන් මගේ මුහුණට ඔසවා ගතිමි. පහතට නැමි ඔවුන්ට කෑම කැව්වෙමි. මේ තමයි උන්වහන්සේගේ ආදරේ විදිය මගේ ප්‍රේමාන්තයනි. ඒ නිසා අද දවස ඒ වචනය උන්වහන්සේ මට ආදරේ කියන දේ අපි අයිති කරගමු. ඒ ආදරේ කියන දේ අයිති කරගෙන ස්වාමින් වහන්සේ වෙතටම යන්න තීරණයක් ගමු. ඒ නිසා ආදරයෙන් අද උන්වහන්සේගේ වචනය අයිති කරගමු. උන්වහන්සේ කතා කරන දේ, උන්වහන්සේ ඔබට අද කතා කරන දේ, ඒ උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ හැරිලා එනකම්ම. මනස්ථාපන කියන්නේ ඒකයි. ශුබ් මෙටනෝයියා යූටර්න් එකක් ජීවිතේ. ජීවිතේ භාගයක් එක කකුලක් මෙහෙ තියාගෙන අනිත් කකුලේ තියාගෙන තැනක් නෙමෙයි. ජීවිතේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වෙතට, උන්වහන්සේගේ ආදරය දිහා බලලා උන්වහන්සේ වෙතටම හැරෙන තැනක් මගේ ප්‍රේමාත්. ඒක උන්වහන්සේගේ හඬ අහලා උන්වහන්සේගේ සෙනෙහස අයිති කරගෙන උන්වහන්සේ වෙතට යන තැනක්. එක දවසක් එක තාත්තා කෙනෙක් පුතත් එක්ක යනවා මගේ ප්‍රේමාන්තයනි කරත් එක. එහෙම යනකොට ඒ කරත්තේ යනකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ යනවා පළතුරු වත්තක් තියෙන පැත්තකට. පළතුරු ගොඩාක් තියෙනවා දෙපැත්තෙම වැටේ පළතුරු එල්ලෙනවා ගස් ගොඩාක් තියෙනවා. පුතා තාත්තට කියනවා අනේ තාත්තේ මට ආසයි පළතුරු ටික කන්න. තාත්තා කියනවා it's okay son කමක් නැහැ. මට කරත්තේ නතර කරන්න බෑ. අපි පරක්කුයි. අපි යන ගමන් ඔයා බහැලා පළතුරු කඩාගෙන එන්න. හැබැයි මම කරත්තේ අරගෙන යනවා. හදිස්සියේ වංගුවක් තිබුණොත් එහෙම වංගුව ගත්තයින් පස්සේ ඔයා මට මාව පේන්නේ නැත්තම් තාත්තේ කියලා කෑ ගහන්න. තාත්තේ කියලා කෑ ගහලා අනිත් පැත්තට මම පුතේ කියන එක ඔයාට ඇහුන්නේ නැත්තම් පළතුරු ඔක්කොම පැත්තක තියලා දුවලා මගේ ගාවට එන්න. ඒ තරම් ඈතට ගියොත් පුතාට අනතුරක් වෙන්න පුළුවන්. මගේ ආදර ප්‍රේමාන්තයනි, අද උන්වහන්සේගේ ඒ ආදරේ හඬට අපි හැවුම්කන් දෙමු. ස්වාමීන් වහන්සේ කතා කරන වචනයට අවදි වෙමු. ඒ වචනය තුළ ස්වාමීන් වහන්සේ ඔබව කැඳවන තැන ඒ ආදරය අයිති කරගෙන අපි මේ වෙලාවේ අපි එන්ජොයි කරන දේ මේ වෙලාවේ අපි වහගන්න අපි කවර් අප් එකක් විදියට තියාගෙන ඉන්න දේ අතහැරලා ස්වාමීන් වහන්සේ වෙතටම යන්න තීරණයක් ගනිමු. අපි හැම කෙනෙක්ම ඇස් ටික පියාගමු.
ඔබගේ අත් දෙක පපුවේ තියාගන්න. Close your eyes. Keep your hands on your chest. Probe into your hearts and see. ඔබගේ හදවතට එබිලා බලන්න. ඔබ ඔබවම රවට්ටගෙන හිටිය තැන්. ඔබවම රවට්ට ගත්තා. ඔක්කොම හරි කියලා ඔබ ඒ හංගගත්ත තැන හංගගෙන වහගත්ත තැන වහගෙන ඔබ ඔබගේ ජීවිතය අරගෙන ගියා. කිසිම දවසක පාපොච්චාරණයක ඒ දේ කිව්වේ නැහැ. කන්ෆෙෂන් කරා. හැබැයි කිසිම දවසක කියලා නැහැ. It's okay කියලා ඔයාගේ ගමන ගියා. අද ජේසුස් කතා කළා කියන්නේ ඒ පාපය ගැන. කාටත් කියපු නැති කිසිම දවසක කන්ෆෙෂන් එකක විවෘත වෙච්ච නැති ඒ පාපය ගැන ජේසුස් ගාවට අරගෙන යන්න. ඒ පාපේ ජේසුස්ගේ පාමුල තියන්න. ඒ ඇත්ත අද ජේසුස්ට කියන්න තීරණයක් ගන්න. සමහරවිට එකම පාපය ඔබ නිතරම කරනවා කොච්චර උත්සාහ කරත් ඒකටම වැටෙන නිසා ඔබ ඒක give up කරලා තියෙන්නේ. වැඩක් නැහැ කොබිසම කරත් මම ආයි කරනවානේ කියලා ඔබ ඒ දේ අතහැරලා. ඒ පාපේ ජේසුස් ගාවට අරගෙන එන්න. සමහරවිට ඔබ කන්ෆෙෂන් එක ගැන ඔබට විශ්වාසයක් නැහැ. කන්ෆෙෂන් එක ගැන ඔබට අවබෝධයක් නැහැ. හිතන්නේ තව පුද්ගලයෙක්ට මම කොහොමද මොකටද පව් කියන්නේ මම ඩිරෙක්ට් ජේසුස්ට කතා කරලා කියනවා. එහෙම හිතන අය ඉන්නවා. ජේසුස් අද ඔබට කතා කරනවා. මගේ පුතේ මගේ දුවේ බැහැපත් වෙන්න. සක්‍රමේන්තුවක තියෙන සමාව ලබා ගන්න පියතුමෙක් ගාවට ගිහිල්ලා ෆාදර් කෙනෙක් ගාවට ගිහිල්ලා ෆාදර්ගේ පෞකාරකම ෆාදර් බලාගන්නේ. ඔබ සක්‍රමේන්තුවක සමාව ලබා ගන්න. ජීවිතේ පාපොච්චාරණය ඔහේ කරනවා. කරන්නම් වාලේ කරනවා. ඒක ඒකට ආදරයක් නැහැ පුරුද්දක් විදියට. ජේසුස් කියනවා ඒ පුරුද්ද කඩන්න. ඒකේ තියෙන ලස්සන දකින්න. අද විශ්වාස කරන්න මේ පාපොච්චාරණය හරහා ඔබගේ මගේ ජීවිතය ස්වාමීන් වහන්සේ වෙනස් කරනවා. අකීකරු පුත්‍රයාට අත තිබ්බා වගේ පෞකාරස්ත්‍රීට අත තිබ්බා වගේ යන්න නැවත පව් නොකරන්න ජේසුස් අද ඔබට බලය දෙනවා. විශ්වාසයෙන් අයිති කරගන්න ස්වාමීන් වහන්සේ අද ඔබව කැඳවනවා.